समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदा धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව තුළින් ලෝකේ පුරා විසිරුවා හරින ධර්මදේශනා අතරින් තවත් එක් ධර්මදේශනයක් සඳහා පින්බර දායකත්වය හොරණ ශ්‍රී සෝමානන්ද පාරේ අංක 37 දරණ ලිපිණේ පදිංචිව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශය ආචාර්යවරයෙකු ලෙස හා බෞද්ධ විශ්වකෝෂයේ නියෝජ්‍ය කර්තෘවරයෙකු ලෙස සේවය කළ මහාචාර්ය චේතිය විතානාච්චි මහතාගේ අභාවයෙන් පසු පත්තන ප්‍රථම වාර්ෂික පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ භාර්යාව සහ දෙපාර්ශ්වයේ සියලුම ඥාතීන් විසින් අරමුණ අභාව ප්‍රාප්ත මහාචාර්ය චේතිය විතානාච්චි මහතා පින් බලාපොරොත්තුෙන් සිටිනම් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් එතුමාගේ නිර්වාණගාමී සසර ගමනට හේතු උපකාරයක්ම වේවා මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා දෙපාර්ශ්වයේම පරලෝසපත් ආදරණීය මව්පියන් ඇතුළු එතුමාගේ සහෝදර සහෝදරියන්ද අනිකුත් සියලුම ඥාතීන්ද සසර පුරා පින් බලාපොරොත්තු වන සියලු ඥාති මිත්‍රාදීන්ටද මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී සුවපත් වේවා සියල්ලන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාවට වැඩම අවදාළ ගෞරවනීය පූජනීය අංශේට දේශකයන්න් වහන්සේට පතනියම් බෝධියකින් නිවන් සුවත් වේවා උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ සෑම සියලු දෙනාම සද්ධා බුද්ධ සම්පන්න වී සෝවාන් මාර්ගයට පිවිසීමට අවශ්‍ය එක් දොරටුවක් විවර කරගනිත්වා සියලු දෙනාටම නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආරමුණ ඇතුව තමයි පින්කමේ පින්බර දායකත්වය මාතෘකාව වශයෙන් තියෙන්නේ අටලෝ දහම හමුවේ අකම්පිත වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද? දෙලව යහපත වෙනුවෙන් එය උපයෝගී කරගත හැක්කේ කෙසේද? කියන කාරණේයි ඔබ වහන්සේ කැමැති ධර්මපරයයක් ඇසුරෙන් සරලව තේරුම් කර දෙන මෙන් ගෞරවයෙන් හා කරුණාවෙන් ඉල්ලා සිටිමි. අටලෝ දහම හමුවේ අකම්පිත වීමට කම්පා වෙනවා කියන්නේ සෙල වෙනවනේ සිත. සිත චංචල වෙනවා, සෙල වෙනවා, වික්ෂිප්ත වෙනවා. ඒක අපිට හරි අපහසුයක්. ඒක දරා ගන්න අමාරුයි. ඒ නිසා අකම්පිත සිතක් ඇති කරගන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට ඒක ජීවිතේ ඉතාමත්ම වටිනවා. අකම්පිත සිතක් ඇති කරගත් අය ලෝකේ කවුද? අෂ්ටාර්ය පුච්චර මහා සංඝරත්නය. අෂ්ට කිව්වේ අටට. ආර්ය කියන්නේ පෘථග්ජන භාවයෙන් මිදිච්ච අය ආර්යයි. පෘථග්ජන භාවයෙන් මිදිච්ච අය ආර්යයි. අෂ්ටාර්ය පුච්චර මහා සංඝරත්නය. අෂ්ටාර්ය පුච්චරයන්. ඒතර මහා සංඝරත්නය විතරක් නෙමෙයි සෝවාන් වෙච්ච අය ඉන්නවනේ. අට ඒගොල්ලන් සෝවාන් මග සෝවාන් ඵල ලැබුවා. සකෘදාගාමි මග සකෘදාගාමි ඵල ලැබුවා. අනාගාමි මග අනාගාමි ඵල ලැබපු ගිහි අයත් හිටියා. ත්‍රිහත්ත්වයට ගිය අය නම් නියත වශයෙන්ම පැවිදි වුණා. එහෙම නැත්නම් පිරිනිවන් පෑවා. ඒ අවස්ථාවවලදීම පිරිනිවන් පෑවා. එහෙම නැත්නම් අර පෙර සංසාරයේ කරගෙන ආපු කර්ම ශක්තියෙන් පවතිනා වූ ආයුෂ්‍ය උෂ්ණය
අවිඥානයේ කියන කරුණු තුනේ ප්‍රවෘත්ති අවසන් වීමෙන් පිරිණිවුණා. අකම්පිත සිතක් ඇති වෙනවා මේ මාර්ගඵල ලැබපු පුච්චලයන්ට ලබන පුච්චලයන්ට. පෘථග්ජන පුච්චලයන්ට අකම්පිත සිතක් ඇති වෙන්නේ කම්පා වෙනවා අටලෝ ධම කෙරේ. ඒ තමයි ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක. මේ ලෝකේ ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙනවා සුවසේ ජීවත් වෙන්න, සැපසේ ජීවත් වෙන්න. ඒක පෘථග්ජන ස්වභාවයේ හැටියක් ඒක. තමයි පෘථග්ජන ස්වභාවය. සැප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යස හොඳින් ජීවිතය පවත්වන්න. ඒ වගේම ලාභ බලාපොරොත්තු වෙනවා. ඒකට අලාභ වලට කැමති නැහැ. සැප කැමති, දුකට කැමති නැහැ. අයසට කැමති නැහැ. යසට කැමති. නිന്ദාවට කැමති නැහැ. ප්‍රශංසාවට කැමති. මේ සියලු ධර්මතාවයන්ට මුල තණ්හාවයි. මේ තෘෂ්ණාවයි. මේ අටලෝ දහමට මූල කාරණය නම් චන්දරාගයේවත් තෘෂ්ණාවයි. ඒකයි රහතන් වහන්සේට අකම්පිත සිතක් කියන්නේ. කම්පා නොවන සිතක්. ඒතර කම්පා නොවන සිතක් ඇති කරගත්තේ එහෙනම් කොහොමද? අචන්දරාගය අයින් කරලා, තෘෂ්ණාව අයින් කරලා, ආශ්‍රව ශේ කරලා, කර්ම ශේ කරලා, විඥානය කර්ම විඥානයක් බවට පත් කර නොගෙන විඥානයේ ප්‍රවෘත්තියට ඉඩ දුන්නා. ඒකට ගැඹුරු කාරණයක්. විඥානය කර්ම විඥානයක් බවට පරිවර්තනය කරගන්නේ නැතුව විඥාණයට ඉඩ දුන්නා. එයාලා කම්පිත සිතක් කම්පා වෙන්නේ. එයාලා ලාභ අලාභ කම්පා වෙන්නේ. යසායස කම්පා වෙන්නේ. නිന്ദා ප්‍රශංසා කම්පා වෙන්නේ. සැප දුක කම්පා වෙන්නේ. අකම්පිත නොසැලෙන සිතක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ රහතන් වහන්සේලාට ඇති වුණේ ධර්ම සංවේගයක් විතරයි. ශෝකයක් ඇති වුණේ. කනගාටුවක් ඇති වුණේ. හැඬීමක් ඇති වුණේ. ඒ ධර්මයේ පිළිබඳ යම් සංවේගයක්. එතකොට අටලෝ දහමහමේ අකම්පිත වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය. එහෙනම් මගඵල ලැබීම සඳහාම මහන්සි ගන්න ඕනේ. මාර්ගඵල ලැබපය තමයි අකම්පිත සිත. ତර චුල්ලසෝතාපන්න වුණත් එයාට තියෙන අටලෝ දහම කෙරේ අකම්පා වෙනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි දැන් විසාකා මහ උපාසිකාවගේ මිනිබිරියක් නැති වෙච්ච වෙලාවේ ඒක විසාකාවට දරා ගන්න බැරි වුණා. බොහොමත්ම ශෝක වුණා. ඒ ශෝකය දරා ගන්න බැරි වුණා. හැබැයි චුල්ලසෝතාපන්නයි. ඒ කියන්නේ හේතුඵල දැකලානේ තිබ්බේ. ତර චතුරාර්ය සත්‍ය අවබෝධ කරානේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරා. සෝවන් මාර්ගයේ සෝවන් ඵලයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවනවා. ඒ වගේම අත්ත පටිසම්භිදේ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං. ତර මේ ඥානයන් තොටේ ඥානයන් පෘථග්ජන පුච්චරයන්ට නෑ ආර්ය පුච්චරයන්ට විතරයි තියෙන්නේ. ତර සෝවාන් කියන්නේ ආර්ය පුච්චරේ. තද විසාකාව දැන් පෘථග්ජන ස්වභාවයෙන් මිදිලා හිටියේ. හැබැයි කම්පා වුණානේ සිත. සෙලුණානේ. ඒ කම්පා වුණේ. ඒ සෙලුණේ. කාමරාගය තිබ්බා. පටිගය තිබ්බා. ତර ඒක තුනී කළා තිබෙත් නෑ. ඒක අවසන් කළා තිබෙන්නේ නෑ. අවසන් කොහොමද තුනී කළා තිබෙත් නෑ. ඒ කියන්නේ සක්‍රුදාගාමී මාර්ගය නෙමෙයි හිටියේ සෝවාන් ඵලයේ හිටියේ. ඒ නිසා තමයි අර මිනිබිරියගේ අභාවය දරා ගන්න බැරි වුණේ. ඒක සිත කම්පාවටපත් කළා. සිතට අපහසු වුණා දරා ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ හමුවට ගියානේ. ඒක ඔයත් දන්නවා. තථාගතයන් වහන්සේ හමුවට යනකොට තථාගතයන් වහන්සේ ඈතදීම දැක්කා මේ විසාකාවගේ ස්වභාවය. මොහොන මැලවිලා. ඒතරේන මොහොන මැලවෙන්නේ අකම්පිත සිතක් තියෙන කෙනාටද කම්පා වෙන කෙනාට. මොහොන මැලවිලා තිබ්බා.
හිසත් පිළිවෙලකට තිබ්බේ නැහැ. හිස පීරගෙන හිටියෙත් නැහැ. එකත් අවුල් වෙලා තිබ්බේ. තොර වස්ත්‍රයවත් හරියාකාරව පිළිවෙලකට ලස්සනට එහෙමත් නෙමෙයි තිබ්බේ. දැන් උඩින් පල්ලෙන් අපි කියනවනේ එහෙම. එහෙම තමයි වස්ත්‍රෙත් තිබ්බේ. ඉතින් ඇහුවා මේ අවේලාවේ ගියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන විසාකා මොකද මේ අවේලාවේ? මේ හිසත් අවුල් කරගෙන කොණ්ඩේ අවුල් වෙලා තිබ්බේ. මුහුණ මැල වෙලා තියෙනවා. වස්ත්‍රයත් නිසි ආකාරව නැහැ. මොකද මේ? කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මට හරි ශෝකයක්. ඇහුවා මොකද්ද ශෝකය? මගේ මිනිබිරිය. මගේ ළඟම හිටියේ. නිතරම මගෙත් එක්ක තමයි එහෙම ගියේ. මගේ ළඟම දෙවටුනේ. හදිසියේ රෝග අතුර වෙලා මැරුණා. මට ඒක දරා ගන්න බෑ. මගේ සිතට හරි අපහසුයි. ඒකයි මේ ස්වභාවය. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවානේ. විසාකා හොඳයි. දැන් එහෙනම් දැන් මේ සිත චංචල වෙලා, සිත වික්ෂිප්ත වෙලා, සිත කම්පා වෙලා දැන් ආවේ. දැන් තථාගතයන් වහන්සේ අහන විසාකාව හොඳයි. දැන් ඔය එක මිනිබිරියක් නැති වුණානේ. ඒක ශෝකයක්, කනගාටුවක්, හැඬීම. ප්‍රේ විපයෝග දුක්ඛ. ප්‍රියන්ගෙන් වෙන්නේම දුක. දැන් මම නොබට මේ නාලන්දාව මහ විශාල නගරයක්. මේ නාලන්දාවේ මහ විශාල ජනගහනයක් ඉන්නවා. මේ නාලන්දාවේ ඉන්න අය මම ඒ සියලුම දෙනාව මම ඔබට දරුවෝ කරලා දෙන්නද? දැන් විසාකාවගෙන් ඇහුවා. මේ නාලන්දාවේ ඉන්න සියලුම දෙනා මම ඔබට දරුවෝ කරලා දෙන්න. දැන් විසාකාවට දරුවෝ 20ක් හිටපු බවත් ඔයත් දන්නවා. පිරිමි දරුවෝ 10යි, ගැහැණු දරුවෝ 10යි. දැන් හැබැයි මේකටත් කැමති වුණා. මේ නාලන්දාවේ ඉන්න සියලුම දෙනා දරුවෝ කරලා දෙන්න කියලා අපම හා කිව්වා. අනේ හොඳයි කිව්වා කොච්චර එකක්. එහෙනම් මම තමයි කිව්වා මේ රටේ ඉන්න වාසනාවන්ත මම්මා. එච්චර දරු පිරිසක් ඉන්නවා නම් මට. දැන් බුදුරජාණන් වහන්සේ අහන විසාකාව දැන් දවසකට මේ නාලන්දාවේ කී දෙනෙක් විතර මැරෙනවද? විසාකාව කල්පනා කරලා උත්තර දෙනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ නාලන්දාවේ විශාල ජනගහනයක් ඉන්නවා. අපේ සිටුමැදුරට දිනකට මරණ 3-4ක් නම් ආරංචි වෙනවා. ඊට වඩා වැඩි පිරිස ආරංචි නොවෙන මරණ 3-4ක් නම් කීපයක් නම් සිටුමැදුරට දිනපතාම ආරංචි වෙනවා කිව්වා. දැන් අහනවා මේ බුදුරජාණන් වහන්සේ විසාකා හොඳයි. දැන් එතකොට මේ නාලන්දාවේ ඉන්න සියලුම දෙනා මම ඔබට දරුවෝ කරලා දුන්නාම දැන් ඔබ කියනවා මේ දවසකට මරණ කීපයක් ආරංචි වෙනවා කියලා. දැන් මේ ඔක්කොම දරුවෝ නම් දැන් දරුවෝ කීප දෙනෙක් මැරෙනවනේ දවසකට. දැන් එතකොට ඔබ කොහොමද මේ සතුටින් ඉන්නේ? දැන් මෙතන එක මිනිබිරියක් නැති වෙලා දැන් ඒ ශෝකය නිසානේ මේ අවේලාවේ මේ විදිහට හිස කොණ්ඩේ තවුල් කරගෙන මුහුණ එල්ලගෙන ඒ අපහසුතාවෙන් ආවේ ඒ කම්පා වීම ඇති කරගෙන ආවේ. කම්පා වුණානේ. ඉතින් දැන් එහෙනම් දවසකට දැන් කීප දෙනෙක් මැරුණාම අඩු මාසෙන් 4-5 දෙනෙක්ම මැරෙනවනේ. ඉතින් ඒ මැරුණාම දැන් ඔබ කොහොමද සතුටින් ඉන්නේ? සාකව කල්පනා කරන ඇත්තනේ ඉන්න. දැන් මේ කෙනෙක් නැති වෙලා ඒ ශෝකයෙන් නිසායි මම මේ මගේ සිත කම්පාවටපත් වෙලා මට ඒක දරා ගන්න බැරුව මම මේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. දැන් මේ ඔක්කොම නාලන්දාවේ ඉන්න සියලුම දෙනා මට දරුවෝ කරලා දෙන්න හදනවා. බුදුරජාණන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ නේ. ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් දැන් ඔක්කොම දරුවෝ කරලා දුන්නාම මරණ කීපයක් දවසකට ආරංචි වෙනවා සිටුමැදුරට. එතන මගේ දරුවෝ ඒතර කීප දෙනෙක් දවසකට මැරෙනවානේ. අන්න කල්පනා කරා. අන්න බුද්ධිය. ඒතර නුවණ ආව එතනදී. ඥානය ආව. සත්‍ය අවබෝධ කළා. ඒ කියන්නේ ඉපදුනොත් මැරෙනවා. අන්න බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට තේරෙනවා. මේ ප්‍රිය දෙයින් තමයි මේ දුක ඇති වෙන්නේ. මේ ශෝකය ඇති වෙන්නේ, මේ කනගාටු ඇති වෙන්නේ මේ ප්‍රිය කරන දේ නිසා. ඒක නිසා මට නාලන්දාවේ අය විතරක් නෙමෙයි මට මගේ අයත් එපා කිව්වා. නාලන්දාවේ අය විතරක් නෙමෙයි මට මගේ අයත් එපා කිව්වා. ඇයි කිව්වේ? ඒ කිව්වේ එතකොට දැකලා අවබෝධ කළා වටහාගෙන
එහෙනම් අපි අවබෝධ කරලා තියනවද? වටහාගෙන තියනවද? දැන් කම්පිත සිතක් නම් ඕනේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. ඒතර දැන් විසාකාව කිව්වා මට නාලන්දාවේ නෙවෙයි මට මගේ අයත් එපා කිව්වා. ඔය ප්‍රිය දේවල් නිසා දුක උපදින බව මට දැන් තේරෙනවා කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේ විසාකාවට කියන විසාකාවේ ඇත්ත. මේ ප්‍රිය කරන දේ නිසා තමයි මේ දුක්ඛ දෝමනස්යන් උපායාස ඇති වෙන්නේ. සිත කැළඹෙන්නේ. සිත කම්පා වෙන්නේ. මේ ප්‍රිය කරන දේවල් නිසා. විසාකාව ප්‍රිය කරන දේවල් අපි හිතමු 200ක් තියෙනවා කියලා. 200 පාරක්ම කම්පා වෙනවා. 200 පාරක්ම කම්පා වෙනවා. චංචල වෙනවා සිත. සිත වික්ෂිප්ත වෙනවා. ශෝක වෙනවා. කනගාටු වෙනවා. හඬනවා. ඒ තමයි කම්පා වෙන්නේ. ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ අකම්පිත සිතක් නම් දැන් අපිට කී පාරක් කම්පා වෙන්න වෙනවද? ප්‍රිය කරන වස්තුන් 200ක් තිබ්බොත්. ආ 200 පාරක්ම අඩන්න වෙනවා. දුක් වෙන්න වෙනවා, ශෝක වෙන්න වෙනවා. එහෙනම් කම්පා වෙනවා. ඒතර අකම්පිත සිතක්. එහෙනම් කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන විසාකාව ප්‍රිය කරන වස්තුන් 100ක් නම් 100 පාරයි කම්පා වෙන්නේ. කම්පාවටපත් වෙන්නේ 100 පාරයි. ඒ 100 අනිත්‍යයි. ඒ 100 දුකයි. ඒ 100 අනාත්මයි. ප්‍රිය කරන වස්තුන් දැන් 200 නම් ඒ 200 අනිත්‍යයි. ඒතර ඒ 200 දුකයි. ඒ 200 තමාගේ වශයෙන් නෙමෙයි පවතින්නේ. අනාත්මයි. එහෙනම් ප්‍රිය කරන වස්තුන් 100 නම් 100 පාරක් කම්පා වෙනවා. 100 පාරක් දුක් වෙනවා. ශෝක වෙනවා. හඬනවා. වැළපෙනවා. විසාකා ප්‍රිය කරන වස්තුන් 50යි නම් විසාකා 50 සැරයක් කම්පා වෙනවා. 50 සැරයක් දුක් වෙනවා, ශෝක වෙනවා, කනගාටු වෙනවා, සිත චංචල වෙනවා, සිත අපහසුතාවයටපත් වෙනවා. 50යි නම් තියෙන්නේ ප්‍රිය කරන දේවල්. දැන් තම තමන් බලන්නකෝ. තම තමන් ප්‍රිය කරන ඒවා කොච්චර තියෙනවද කියලා. එතකොට තමන්ට තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. එහෙනම් ඒ ප්‍රමාණයටම මට කම්පා වෙන්න වෙනවා. මට දුක් වෙන්න වෙනවා, ශෝක වෙන්න වෙනවා, අඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා. සිත අපහසුතාවයටපත් කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විසාකා හොඳයි ප්‍රිය කරන වස්තුන් 25යි නා. විසාකා 25 සැරයක් කම්පා වෙනවා. 25 සැරයක් අඬනවා. ඒ ප්‍රිය කරන 25ක් නම් තියෙන්නේ 25 අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. ඒ 25 දුකයි. තමාගේ වශයෙන් නෙමෙයි පවතින්නේ. විසාකාව ප්‍රිය කරන වස්තුන් 10ක් නම් 10 සැරයක් කම්පා වෙනවා. 10 සැරයක් අඬනවා, 10 සැරයක් දුක් වෙනවා, 10 සැරයක් ශෝක වෙනවා, 10 සැරයක් සිතට අපහසුතාව දැනෙනවා. සිත චංචල වෙනවා. විසාකා ප්‍රිය කරන වස්තුන් 5ක් නම් තියෙන්නේ. විසාකාව 5 සැරේ අඬන්නේ. 5 සැරේ කම්පා වෙන්නේ. එයා ශෝක වෙන්නේ 5 සැරේ. විසාකා ප්‍රිය කරන වස්තුන් අපි හිතමු 2යි කියලා. මේ ලෝකේ යම් 2ක් විතරයි තියෙන්නේ. Tamanට ප්‍රිය කරනවා, තම බාහිර වස්තු වලට ප්‍රිය කරනවා. කියන ප්‍රිය කරන වස්තුන් 2යි. වෙන කාටවත් ප්‍රිය නැහැ. විසාකාව එයා දෙපාරක් අඬනවා. තමන්ගේ ශරීරයේ තියෙන යම් කොටසක් ගැලවුණොත්, paludu වුණොත්, තුවාල වුණොත්, වෙනස් වුණොත්, කැඩුනොත්, බිඳුනොත් විසාකාව අඬනවා. තමන්ගේ ශරීරයේ යම් කොටසක් කැඩුනොත්, paludu වුණොත්, තුවාල වුණොත් අඬනවා, දුක් වෙනවා, ශෝක වෙනවා. ඒකට ප්‍රියයි. ඒකට ආසයි, ඒකට කැමතියි. කම්පා වෙනවා. දුක් වෙනවා, ශෝක වෙනවා, හඬනවා, වැළපෙනවා. හොඳට බලන්න නැද්ද කියලා. තමන්ගේ ශරීරයේ තියෙන ඕනම කොටසක් යම් ආකාරයකින් ගැලවුණොත්, හැලුණොත්, කැඩුනොත්, බිඳුනොත්, paludu වුණොත්, තුවාල වුණොත්, වෙනස් වුණොත් එතන තියෙන කම්පා වීමක්. එතන තියෙන දුක්, එතන තියෙන ශෝක, එතන තියෙන කනගාටු, එතන තියෙන හැඬීම. මේ ශරීරයේ තියෙන ඔය සියලුම කොටස් වලට ප්‍රියයිනේ. මේ ශරීරයේ තියෙන සියලුම කොටස් වලට ප්‍රිය නැද්ද කියලා තමන්ගෙම විමසන්නකෝ.
තමන්ගේ සිතින් විමසලා බලන්න. එනම් ප්‍රිය කරන දේ නිසා තමයි කම්පා වෙන්නේ. ශෝක වෙන්නේ, හඬන්නේ, වැළපෙන්නේ. ඒතර බාහිර වස්තුන් දැන් දෙකයිනේ. බාහිර වස්තු. ඒතර තමන් සතු යම් වස්තුවක් තියනවා නම් ඒ වස්තු paludu වුණොත්, කැඩුනොත්, බිඳුනොත්, නැති වුණොත් අඬනවා, දුක් වෙනවා, ශෝක වෙනවා, කම්පා වෙනවා. එහෙනම් විසාකාව ප්‍රිය කරන වස්තුන් එකයි. එන යාඩන් එකපාරයි. එයා කම්පා වෙන්නේ එකපාරයි. එයා දුක් වෙන්නේ එකපාරයි. එයාගේ සිත අපහසුතාවයටපත් වෙන්නේ එකවරයි. විසාකාව මේ ලෝකේ යම් කිසි කෙනෙකුට ප්‍රිය කරන වස්තුන් එකක්වත් නැද්ද? ඒ කියන්නේ අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ කය වශයෙන් කිසිම කොටසකට රූපයටවත්, වේදීමට, වේදනාවටවත්, සංඥාවටවත්, සංස්කාරයන්ටවත්, විඥාණයටවත් කැමැත්තක්, ආසාවක්, ඇල්මක්, ප්‍රිය ස්වභාවයක්, ඕනකමක්, බැඳීමක්, තෘෂ්ණාවක්, ආලයක් නැද්ද? විසාකාව දුක එතනින් අවසන්. විසාකාව දුක එතනින් අවසන්. අන්න එයාට අකම්පිත සිතක්. එයාට ආයි කම්පා වෙන්න දෙයක් නැහැ. එයාගේ සිත සැලෙන්නේ. එයාගේ සිත දුක එන්නේ, ශෝකේ එන්නේ, කනගාටු එන්නේ, හැඬීම එන්නේ, වැළපීම එන්නේ. එයි ප්‍රිය කරන වස්තුන් එකක්වත් නැහැ. අන්න රහතන් වහන්සේ එතකොට. රහතන් වහන්සේ එහෙනම් ලාභයක්, ලාභ අපේක්ෂාවක් නැහැ. රහතන් වහන්සේට මොනවද ලාභයක් බලාපොරොත්තු වෙන්නේ? ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. තථාගතයන් වහන්සේ බණ කිව්වේ ලාභ බලාගෙනද? ලාභ ප්‍රයෝජන තකාද? වස්තු සම්පත් එකතු කර ගැනීම සඳහාද? නැහැ. ඒතොර අලාභ වුණා කියලා දුක් වුණාද? ඒ කියන්නේ මොග්ගල්ලාන හාමුදුරුවෝ පිරිනිවන් පාන්න අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ දුක් වුණාද? සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පාන්න අවසර ඉල්ලුවා. රාහුල හාමුදුරුවෝ ඊට කලින් පිරිනිවන් පෑවා. ඒතර දුක් වුණාද? ශෝක වුණාද? කනගාටු වුණාද? නෑනේ. එහෙනම් ඒ සිත මොන වගේ සිතක්ද? අනාකම්පිත සිතක්. ඇයි? ඒතර ප්‍රිය ස්වභාවයක් නැහැ. හැබැයි අප්‍රිය ස්වභාවයකුත් නැහැ. යථාර්ථය අවබෝධ කරලා තිබ්බා. සත්‍ය අවබෝධ කරලා තිබ්බා. ඇත්ත ඇති සැටියෙන් දැනගෙන තිබ්බා, දැකගෙන තිබ්බා. එක් අවස්ථාවක පුච්චරයෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ සතුටෙන්ද ඉන්නේ? දැන් මොනවද ලැබුණාටද? දැන් කෙටියෙන් ඇහුවේ ප්‍රශ්නේ. ඔබ වහන්සේ සතුටෙන්ද ඉන්නේ? ඒ මොනවද ලැබුණාටද? කියලා. දැන් ලැබෙන්න දෙයක් නැහැ නේද බුදුරජාණන් වහන්සේට? මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම পদවිය ලබාගෙන ඉන්නේ. තව මොනවද ලැබෙන්නේ? දැන් මොනවද ලැබුණාටද කියලා ඇහුවා. ආයෙනම් ඔබ වහන්සේ දුකෙන්ද ඉන්නේ? දැන් මොනවද නැති වුණාටද? දැන් බලන්නකෝ එතන. ඒතර ප්‍රශ්න දෙකක් ඇහුවා, උත්තර දෙකක් දුන්නා කෙටියෙන්. කෙටියෙන්මයි ප්‍රශ්න දෙක ඇහුවේ. ඉතින් කෙටියෙන්ම උත්තර දෙකක් දුන්නා. ඔබ වහන්සේ සතුටෙන්ද ඉන්නේ කියලා අහපුවා මොනවද ලැබුණාටද කියලා. ඉතින් ලැබෙන්න දෙයක් නැහැ නේ තථාගතයන් වහන්සේට. තේරෙනවද කියන එක? එහෙනම් ඔබ වහන්සේ දුකෙන්ද ඉන්නේ? දැන් මොනවද නැති වුණාට? දැන් නැති වෙන්න දෙයක් තියනවද තථාගතයන් වහන්සේට? නෑ නේ. තුන් සිවුරයි පාත්‍රය. ඉතින් ඔක යම් කෙනෙක් පැහැර ගන්නෙත් නෑනේ, මංකොල්ල කන්නෙත් නෑ, උදුර ගන්නෙත් නෑ, හොරෙන් ගන්නෙත් නෑ. තුන් සිවුරයි පාත්‍රය ගන්නවද කවුරු? කිසි කෙනෙක් ගන්න. දුන්නත් ගන්න. ඒතර බලන්න. අන අකම්පිත සිතක්. අන එතන අකම්පිත සිත තියෙන්නේ. කම්පා වෙන්නේ, ශෝක වෙන්නේ, කනගාටු වෙන්නේ, හඬන්නේ, වැළපෙන්නේ. ඒකයි. දුකෙන්ද ඉන්නේ කියලා අපුවම අද මොනව නැති වුණාද? දැන් අපි දුකෙන්ද ඉන්නවා කියලා හුවොත් දැන් දුකෙන් ඉන්නවා නම් කියන්න ඕනේ ඔව් මම මේ දවස්වල හරිම දුකෙන් ඉන්නේ, කනගාටුවෙන් ඉන්නේ. හරි ප්‍රශ්නයක් මට. දැන් ඒතර බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් තිබ්බද? නෑ, කිසි ප්‍රශ්නයක් නෑ. නින්දා කළා කියලා බුදුරජාණන් වහන්සේගේ සිත අපහසුතාවයටපත් වුණාද? දැන් අපි දන්න මොනතරම් තථාගතයන් වහන්සේට නින්දා කළාද කියලා නේ. චින්චි මානවිකාව. තොර අර බඩේ ධර්මිටියක් බැඳගෙන ඇවිල්ලා
තථාගතයන් වහන්සේ විශාල පිරිසක් ඉදිරියේ බණ කියනවා. දැන් එතනට ඇවිල්ලා කිව්වා. ඔය බණ කීකේ ඉඳලා හරියනවද මේ කුසේ ඉන්න දරුවා ගැන පොඩ්ඩක් හිතන්නේ නැද්ද? කල්පනා කරන්නේ නැද්ද? ඒකට අවශ්‍ය කරන බෙහෙත් ටික සූදානම් කරන්නේ නැද්ද? මේ දරුවා ලැබෙන්න ළඟයි. ඉතින් ලෝකෙට බණ කීකේ ඉන්නවා කියලා දැන් මුන්ට බෑනේ අර විශාල සෙනගක් ඉස්සරහ පිට. දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? තථාගතයන් වහන්සේ සැලුණද? ඇඬුවද? කම්පා වුණාද? නැහැ. සිත අපහසුතාවයටපත් වුණාද? දුක් වුණාද? නැහැ. නැගණිය බොහොම කරුණාවෙන් කතා කරලා කිව්වා නැගණිය මේ කාරණය නොබත් දන්නවා මාත් දන්නවා කිව්වා. ඉතින් එතනදිත් දැන් අර චින්චි මානවිකාව කියන්නේ ඔව් ඉතින් අපි දෙන්න තමයි දන්නේ කිව්වා මේක. දැන් එතකොට බලන්න දැන් සුළු මොහොතයි නිගි සත්‍ය හෙළි වුණානේ. දැන් සත්‍ය හෙළුණාම මොකද? දෙතර කම්පා වුන්නේ නැහැ නේද සිත. ඒ තරම් නිඳා කරලා ඒ තරම් අපහසුතාවයටපත් කරලා තොරික අවස්ථාවක දන්නවා අර කාන්තාව සුන්දරී කියලා කාන්තාව මරලා මල් ගොඩේ හැංගුවා. ඊට කලින් ඒ ස්වභාවය ලෝකයට දැනගන්න රෑ වෙලා විහාරයෙන් පිට රෑ වෙලා විහාරයට ඇතුල් වෙනවා. උදේ පාන්දර රෑ වෙලා විහාරයට ඇතුල් වුණාම රෑම යනවා අනිත් අයට නොපෙනෙන. ආයි පාන්දර ඇතුල් වෙලා විහාරයේ ඉඳලා යන විදිහට පාන්දර යනවා. දෙව විදිහට කාලයක් ගත කරන්නේ. ඒ කියන්නේ රැයට විහාරයට ඇතුල් වෙලා පාන්දර විහාරයේ ඉඳලා පිට වෙන බව ලෝකයට පෙන්වුවා. ඒකට අර මුදල් ගත්තනේ අල්ලස් අරගත්තනේ. දැන් ඒ කාන්තාවට අල්ලස් දුන්නා. අන්නේ තීර්ථකයෝ. ඒ මොකටද? බුදුරජාන් වහන්සේට නිඳා කරලා තථාගතයන් වහන්සේ ළඟට මේ එන පිරිස නවත්තලා ඒ පිරිස ඒ අයලා ළඟට කැඳවගෙන ලාභ ප්‍රයෝජන ගන්න. ඒතකොට ඒ අයලා ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ ලාභ ප්‍රයෝජන බලාගෙනද? නෑ. එහෙනම් දැන් ඊට පස්සේ මේ කාන්තාව මරලා මල් ගොඩේ හැංගුවා. දැන් හංගලා ඊට පස්සේ ගමේ අය එක්කන් ඇවිල්ලා කිව්වා මෙන්න බුදුරජාණන් වහන්සේගේ වැඩ. ඒතර කම්පා වුණාද? ආනන්ද හාමුදුරුවෝ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මෙහෙ ඉන්න බෑ. අපිට දානි දෙන්නෙත් නෑ මිනිස්සුયો. පින්ඩපාතේ ගියාම අපිට බැනලා එලවනවා. නබල මහා දුස්සීලයි කියලා බැනලා එලවනවා කිව්වා අපිට. අපිට දානි දෙන්නෙත් නෑ කිව්වා මිනිස්සු. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා ඔක තව සතියයි පවතින්නේ කිව්වා. තව සුමානියයි ඔක පවතින්නේ කිව්වා. ඇත්ත එළි වෙයි කිව්වා. දැන් සත්‍ය එළි වුණා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඒ නින්දා කරා. ඒතකොට ඒ තරම් නින්දා කරලා කම්පා වුණාද? නෑනේ. එයි. මේ ලෝකේ සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව යථා ස්වභාවය අවබෝධ කරලා තිබේ. නිවැරදිව දැනගෙන තිබ්බා, නිවැරදිව දැකගෙන තිබ්බා. එහෙනම් මොනතරම් නින්දා කළා? දර ප්‍රශංසා කරා. කෝටි ප්‍රකෝටි ගාණක් ප්‍රශංසා කළා. දැන් එතනදිත් යම් ආකාරයක සිටේ ඒ සතුට සහගත ස්වභාවයක් එහෙම නැත්නම් උද්ධාමයටපත් වීම එහෙම තිබෙත් නැහැ. දැන් අපිට යම් කිසි දෙයක් ලැබුණාම යම් ප්‍රශංසාවක් කළත් අපි උද්ධාමයටපත් වෙනවා. නින්දා කළොත් අපේ සිත අපහසුතාවයටපත් වෙනවා. අපි කලකිරෙනවා. බුදුරජාන් වහන්සේට එහෙම නැහැනේ. රහතන් වහන්සේටත් ඒ ස්වභාවය තමයි. පස්සේ බුදුවරයන් වහන්සේටත් ඒ ස්වභාවයම තමයි. දැන් මේක ඇති කරගන්නේ කොහොමද කියලාද මේක අහන්නේ අටලෝ දහම හමුවේ කම්පිත වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද? ඒතකොට එහෙනම් ධර්මය අවබෝධ කරපු අය කම්පා වෙන්නේ. ලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක හමුවේ කම්පා වෙන්නේ. ඒ කම්පා වෙන්නේ නැත්තේ ඇයි? ඒ සියලු දේ පිළිබඳව චන්දරාගය අතහැරලා තියෙන්නේ. කොහොමද චන්දරාගය අතහැරියේ? අන්න එතන තමයි තියෙන කම්පිත සිත. එහෙනම් අපි නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගත්තොත් අපට මේවේ චන්දරාගය අයින් කරන්න පුළුවන්. ඡන්ද කියන්නේ කැමැති. රාග කියන්නේ ඇලෙනවා. කැමැත්තෙන් ඇලීම තියෙන තාක්කල් ඔය අටලෝ දහමෙන් ලාභ වුණාම සතුට වෙනවා, අලාභ වුණාම දුක් වෙනවා. අලාභයක් වුණා. යසට ඉන්න පුළුවන් නම් කැමැති අයස. එතකොට ඒවා පිරිහෙනවා නම් තම තමන්ගේ වස්තු වලින් පිරිහෙනවා නම් ඒක තමට දරා ගන්න බෑ. නින්දා
වලදී අපි සැලෙනවා. ප්‍රශංසාවේදී උද්දාමයටපත් වෙනවා. සැප දුක බලාපොරොත්තු වෙන්නේ කායික සැප, මානසික සතුට. එතකොට හොඳයි. කායික දුක්ඛ, මානසික දොම්නස් අපි කැමති නැහැ. අපි අකමැති. අන්න එතනදී සැලෙනවා. සිත අපහසුතාවයටපත් වෙනවා. සැප විඳිනකොට සිත උද්දාමයටපත් වෙනවා. දුක ශෝකය කනගාටු වෙනකොට සිත අපහසුතාවයටපත් වෙනවා. සැලෙනවා සිත. නේ අකම්පිත සිතක් ඇති කරගන්න නම් සත්‍ය හැටියට දකින්න ඕනේ. විශ්ේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය නිවැරදිව තේරුම් ගන්න ඕනේ. මොකද්ද? ඇස අනිත්‍ය ධර්මයක්. දැන් ප්‍රිය කරන ස්වභාවයන් තියෙනවනේ. ඇසට ප්‍රියයිනේ. ඒ ප්‍රිය කරන හින්දානේ ඇසේ වෙනස් වීම තුල දුක් වෙන්නේ. ඇසේ යථා ස්වභාවය අවබෝධ කරාම සිතේ වෙනසක් ඇති වෙන්නේ. සිත කම්පාවටපත් වෙන්නේ. ඇස පෙනුනත් උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. ඇස නොපෙනුනත් දුක ශෝකය කනගාටු ඇති වෙන්නෙත් නැහැ. ඇසේ යථාර්ථය අවබෝධ කරලා තියෙනවා. ඇස කියන්නේ මොකක්ද කියලා ඇසේ හේතු අවබෝධ කරලා තියෙනවා. ඒ හේතු නැති කරන්න ඒක අවබෝධ කරලා තියෙනවා. ඒ මාර්ගය අවබෝධ කරලා තියෙනවා. අන්න එතනදි කම්පා වෙන්නේ. ඒ නැති තාක්කල් කම්පා වෙනවා. ඒ නැති තාක්කල් කම්පා වෙන සිතක් එන්නේ. නිවැරදි අවබෝධ නොකරන තාක්කල්. ඒතර ඇස නිට්ටය ධර්මයක්ද අනිත්‍ය ධර්මයක්ද? ඇස අනිත්‍ය ධර්මයක්. ඇසක් අනිත්‍ය නෑ. එයි. ඇසක් ලෝකෙ නෑ. ඇස කියන වචනේ නිවැරදි අර්ථය ගන්න ඕනේ. ඇස කියන ධර්මතාවයේ නිවැරදි අර්ථය ගත්තාම ඒක අත්ත පටිසම්භිදේ ඥානං වෙනවා. අර්ථය පිළිබඳව නිවැරදිව දැකගත්තා වෙනවා. අර්ථය කියන්නේ ඵලය. ඇස ඵලයක්. ඇස ඵලයක් හැටියට ගන්නත් පුළුවන්, හේතුවක් හැටියට ගන්නත් පුළුවන්. අපි බලමු මේක කොහොමද ගන්නෙ කියලා. ඵලයක් හැටියට ගන්නත් පුළුවන්, හේතුවක් හැටියට ගන්නත් පුළුවන්. දැන් ඇස ඵලයක් හැටියට ගත්තොත් ඇස කියන ධර්මතාවයේ යථාර්ථයට යන්නේ අපි සත්‍යයට යනවා. ඇසක් නැහැ කියන එක අපි අයින් කරනවා. ඇසක් නැහැ. සත්‍ය වශයෙන්. ඒ සිතවිල්ල අයින් කරන්න ඕනේ. ඇසක් නෙමෙයි තියෙන්නේ. තියෙන ධර්මතා හතරක ක්‍රියාකාරීත්වයක්. ඒක තමයි සත්‍ය. ඇත්ත ඒක තමයි. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. අපි ඇස ගත්ත ඵලය හැටියට. ඒ කියන්නේ සතර මහා ධාතු ඵලය හැටියට ගත්තා. ඒ සතර මහා ධාතු හැදුව හේතුව හොයා ගන්නවා අපි. මේ අකම්පිත සිතක් නම් මේ ප්‍රායෝගික ජීවිතයේදී මෙලවදී අකම්පිත සිතක් ඇති කරගන්න නම් ඇස අවබෝධ කරන්න ඕනේ. ඒතර ඇස කියන වචනේ අයින් කරනවා. මොකද ඇසක් නැහැ. තියෙන්නේ ක්‍රියාවක්. ඒ ක්‍රියාව තියෙන්නේ ඇසේ නෙමෙයි සතර මහා ධාතුන්ගේ. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතර ඵලයේ හැටියට ගන්නවා අපි. ඒක හේතුව හොයනවා. හේතුව තමයි පෙර කර්මය. පෙර කර්මයෙන් හැදුවේ ඇසක් නෙමෙයි. පෙර හැදුවේ කර්මයෙන් සකස් කළේ ක්‍රියාවක්. ඒ ක්‍රියාව ධාතු හතරේ ක්‍රියාවක්. අන්න හේතුව දැක්කා. ඒකට කියනවා ධම්ම පටිසම්භිදේ ඥාන. දැන් මෙන්න මේ ඥාන හතර හොඳට මතක තියාගන්න. මේ ඥාන හතර පෘථග්ජන පුච්චලයන්ට නැහැ. මේ ඥාන හතර ලැබපු පෘථග්ජන පුච්චලයෝ නැහැ. මේ ඥාන හතර නොලබපු ආර්ය පුච්චලයොත් නැහැ. ඒ කියන්නේ සියලුම ආර්ය පුච්චලයන් මේ ඥාන හතර උපදවලා තියෙනවා. දැන් චුල්ලසෝතාපන්නයි කියන්නේ. එන චුල්ලසෝතාපන්න පුච්චලය මේ ඥාන හතර උපදවලා තියෙනවා. ඒතකොට හේතුව දැක්ක එකට කියනවා ධම්මපටිසම්භිදේ ඥානං. හේතුව කර්මයයි. කර්මයෙන් හැදුවේ ඇසක් නෙමෙයි. කර්මයෙන් හැදුවේ ක්‍රියාවක්. ඒ ඇස නැමැති ක්‍රියාව තර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒක තමයි හැදුවේ. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හැදුවේ පෙර කර්මයෙන්. ඒක ධම්මපටිසම්භිදේ ඥානං හේතුව දක්නා නුවණ. එතකොට ඇස ඵලයේ හැටියටයි ගන්නෙ මෙතනදී අපි. ඵලය ගත්ත ඇස. දැන් මම හේතුව හැටියටත් ඇස පෙන්නනවා මොනවටද හේතු වෙන්නේ කියන එක. දැන් ඒක ධම්මපටිසම්භිදේ ඥාන. දැන් නිරුත්ති පටිසම්භිදේ ඥානං කියලා ඥානයක් තියෙනවා.
නිරුක්තිය කියලා කියන්නේ ඒ වචනේ අර්ථය නිවැරදිවම දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. මේ ධහම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මාගදී භාෂාවෙන්. මාගදී භාෂාවෙන් අපට ඇසට කියලා නෙමෙයි කිව්වේ. ඒකට කිව්වේ චක්කු කියලා. බුදුරජාණන් වහන්සේ ඇසට මොකද්ද කිව්වේ? චක්කු කියලා. චක්කු කියන්නේ අපි කියන්නේ ඇස කියලා. ඒතර චක්කු කිව්වේ ඇසටත් නෙමෙයි. චක්කු කියන වචනේ අර්ථය තමයි නිවැරදි අර්ථය සතර මහා ධාතු. චක්කු කියන්නේ සතර මහා ධාතුන්ට. එහෙනම් මේ මාගදී භාෂාවෙන් දේශනා කරපේ වචනේ නිවැරදි අර්ථය ඒ තමයි නිරුක්ති. නිවැරදි අර්ථය දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ආයෙන චක්කු කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට. අපි ඇස කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට. එතකොට සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ඵලය හැටියට එතකොට ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හදපු හේතුව ධර්මය කර්මය හැටියටත් ඒ කර්මයට හේතුව අවිද්‍යාව තණ්හාව කියන ධර්මතා කියන එක නිවැරදිව තේරුම් ගන්න ඕනේ. එතකොට නිරුක්ති. එතකොට එනං පෙර භවයේ තථාගතයන් වහන්සේ දේශනා කරේ සංකාරපච්චය විඥාන. විඥානපච්චය නාම රූපං. එහෙනම් තොර මාගදී භාෂාවෙන් සංස්කාර කියන්නේ කර්මවලට. අපි කියනවානේ කර්ම කියලා. ඒතර කර්ම කියන ඒවා කර්ම කියන්නේ සිතුවිලි. සිතුවිලි වල බලවත් බව. යම් සිතුවිල්ලක් යම් ආකාරයකට බලවත් වුණොත් ඒක කර්ම විඥානයක්. ඒකට කියන අபிසංස්කාර කියන වචනයත් පාවිච්චි කරනවා. අபிසංස්කාර. ඒ නිකන් සංස්කාර නෙමෙයි. අபிසංස්කාර. ඒතර අபிසංස්කාර කියන්නේ කර්මයේ බලවත් බව. අபிසංස්කාර. කර්ම බලවත්. එතකොට ඒක තමයි හේතුව. ඒතර ඒ කර්මය බලවත් කලේ අවිද්‍යාව හා තණ්හාව නිසා. හොඳට බලන්න. යම් සිතුවිල්ලක් යම් වෙලාවක අතිශය බලවත් වෙනවා නම් ඒකට තෘෂ්ණාව අනිවාර්යෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. අවිද්‍යාව තෘෂ්ණාව තියෙන තැන අවිද්‍යාව තියෙනවා. අන්න දැක්කා. එතකොට දැන් අවිද්‍යාව කියන වචනේ නිවැරදි අර්ථය බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කිව්වේ මොකටද? කියන එකේ නිවැරදි අර්ථය. තර තෘෂ්ණාව කියන එකේ නිවැරදි අර්ථය ගන්න ඕනේ. අපි දන්නවා අපිත් පාවිච්චි කරනවා තණ්හා කියලා. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන තෘෂ්ණා. එතකොට වේදනාපච්චය තණ්හා. එහෙනම් තණ්හාව කියන්නේ අපි කියන ඇලෙන ස්වභාවය. තෘෂ්ණාව කියන්නේ ඇලෙන ස්වභාවය. ඒතර මාගදී භාෂාවෙන් තණ්හා කියන. අන නිරුක්තිය. ඒතර ඵලය දන්නා නුවණ, හේතුව දන්නා නුවණ හා ඒ භාෂාවේ නිවැරදි අර්ථය දන්නා නුවණ. ඒතකොට ඥාන තුනක් එතන තියෙනවා. ඒ ඥාන තුන තුල වර්තමානයේ මේ මොහොතේ නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා. ඒකට කියන පටිභාන පටිසම්භිදේ ඥාන. මේ ඥාන හතර ඕනේ. දැන් මේ පෙන්වේ ඵලය හැටියට අරගෙන ඇස දැන් ඇසනේ කතා කරන්නේ. ඒතකොට ඇස නෙමෙයි සතර මහා ධාතු. ඒක තමයි ඵලය. ඒතකොට හේතුව කර්මයයි. දැන් කර්මයට හේතුව අවිද්‍යාවයි තණ්හාවයි. පැහැදිලිද කියන එක? අන නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. දැන් අකම්පිත සිතක් ඇති කර ගන්න නම් දැන් ඇස කියලා අපි ආයි නැවත කතා කරමුකෝ. දැන් ඇස නැහැ හැබැයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒතකොට ඇසේ නෙමෙයි ක්‍රියාව තියෙන්නේ සතර මහා ධාතුන්ගේ. සතර මහා ධාතු තමයි අනිත්‍ය. අන්න තථාගතයන් වහන්සේ දැක්කේ ඇසේ අනිත්‍යක් නෙමෙයි. සතර මහා ධාතු. ඒතකොට චක්කු කියන එකේ අනිත්‍යක් නෙමෙයි දැක්කේ. මාගදී භාෂාවෙන් චක්කු කියන. මේ චක්කු කියන එකේ අනිත්‍ය නෙමෙයි දැක්කේ. ඒ චක්කු කියන එකේ අර්ථය, නිවැරදි අර්ථය සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. අන්න එතනයි අනිත්‍ය තියෙන්නේ. එයි ඒ සතර මහා ධාතු ඉපද බින්දිනවා. ඇස නෙමෙයි ඉපද බින්දින්නේ. සතර මහා ධාතු ඉපද බින්දිනවා කියලා දැක්කොත් ඒකට අපි දුන්න වචනය, අපේ භාෂාවෙන් දුන්න වචනය තමයි ඇස කියන්නේ. එහෙනම් ඒ සතර මහා ධාතුන්ගේ ඉපද බින්දෙන ස්වභාවය නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. එතකොට කම්පා වෙන්නේ නැහැ. එතනදී අකම්පිත සිතක් එන්නේ. අයියෝ මේ මොකද්ද වෙන්නේ? මේක ඇති වෙනවා නැති වෙනවනේ. ඇති වෙනව නැති වෙනවනේ. ඇති වෙනව නැති වෙනවනේ. පඨවි ධාතු ඉපද බින්දෙනවා. ආපෝ ධාතු ඉපද බින්දෙනවා. චිත්තක්ෂණ 17යි. නිරන්තරයෙන් ආයශත් එක්ක යන්න ඕනේ.
නැත්නම් මේ ධහම තේරෙන්නේ කවදාවත් දැන් කම්පා වෙනවා. කම්පිත සිතක් ඇති කරගන්න නම් එහෙනම් ඉපද බිඳෙන්නේ පඨවි ධාතුව. ඉපද බිඳෙන්නේ ආපෝ ධාතුව. ඉපද බිඳෙන්නේ තේජෝ ධාතුව. ඉපද බිඳෙන්නේ වායෝ ධාතුව. ඇසක් ඉපදෙන්නෙත් නෑ, ඇසක් බිඳෙන්නෙත් නෑ, ඇසක් පටන් ගන්නෙත් නෑ, ඇසක් ක්‍රියාත්මක වෙන්නෙත් නෑ, ඇසක් නැති වෙන්නෙත් නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන තියෙන්නේ පරමාර්ථයට යන්නේ. නිවැරදි අර්ථයට යන්නේ. නිවැරදි අර්ථය තුළ දැනගන්න, දැකගන්න, එතකොට අකම්පිත සිතක්. එතන කම්පා වෙන්නේ. ඒ නැති තාක්කල් කම්පා වෙනවා. එහෙනම් ඒතර සතර මහා ධාතුයි අනිත්‍ය. දුක ඇසද දුක? නෑ. ඒක ඇසක් නෑනේ. දුක් වෙන්න. එහෙනම් දුක මොකක්ද? අර සතර මහා ධාතුන්ගේ විපරිණාමය දුකයි. අපි ඒකට ඇස කියලා නමක් දුන්නානේ. එතකොට ඇස කියන එකේ නිවැරදි අර්ථය සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. එහෙනම් ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ක්ෂණයක් පස්සේ ඉපද බිඳිනවා. අන්න එතන තමයි දුක තියෙන්නේ. ඉපද බිඳෙන ස්වභාවය තුළයි දුක තියෙන්නේ. පවතිනවා නම් දුක නැහැ. ඒ ඉපද බිඳෙන ස්වභාවය හේතුන්ගෙන් හටගන්න ක්ෂණයෙන් බිඳෙනවා. පවත්වන්න බෑ. තියාගන්න බෑ. රඳවන්න බෑ. ක්ෂණයක් තුළ හටගන්න ක්ෂණයෙන් බිඳෙනවා. අන්න දර්ශනය කරගන්න. ඒක තමයි නිවැරදි අනිත්‍ය දර්ශනය. එතකොට දකින්නේ ඉපද බිඳීමක් විසක්. එතකොට එතන ඔය අනිත්‍ය කියන වචනේ අර්ථය තියෙනවා. අනිත්‍ය. ඒතකොට නිට්ටය නෑ කියන එක. අස්තිරයි කියන එක. తాවකාලිකයි කියන එක. ඒක තියෙන්නේ ඔය ඉපද බිඳෙන ස්වභාවය තුළ. ඉපද බිඳින්නේ ඇස නෙමෙයි. ඒ ඇස නිර්මාණය කරපු ධර්මතාවයයි. අපි නිවැරදි තැනට අපේ මනස ගන්න ඕනේ. නිවැරදි දේ නිවැරදි ආකාරයට දැක ගන්න ඕනේ. අන්න එතනදී කම්පා වෙන්නේ ඇස ගැන. මගේ කියලා හිතනකොටම කම්පා වෙනවා. මට අයිති කියලා හදා ගන්නකොටම කම්පා වෙනවා. මගේ ආත්මය කියලා ගන්නකොටම කම්පා වෙනවා. නේ. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. දැන් එතකොට ඵලය දන්නා නුවණ, හේතුව දන්නා නුවණ, නිරුක්තිය. ඒ වචනේ නිවැරදි අර්ථය දන්නා නුවණ. ඒ ඥාන කියන්නේ එතන සිත් තුනක් තියෙන්නේ. ඒ සිත් තුන තුළ නිවැරදිව සිත පවතින්න ඕනේ. දැන් එතකොට ඵලය දැක්කා, හේතුව දැක්කා. දැන් එතකොට හේතුව අයින් කළොත් දැන් ඵලය දකින්නේ දුකක් හැටියට කොහොමද? ඉපද බින්දිනවා. ඇතිවනසනේ නැති වෙනවා. ඒ ඇස නෙමෙයි සතර මහා ධාතු. ඇතිවනසනේ නැති වෙනවා නම් එතනයි දුක තියෙන්නේ. තියෙනවා නම් දුකක් නැහැ. මොහතකටවත් පවතිනවා නම් දුකක් නැහැ. ඇතිවනසනේ නැති වෙනවා. එතනයි දුක තියෙන්නේ. එහෙනම් දෙක තමයි ඇස දුකටයි කියන්නේ. ඒතකොට ඇසද දුකටයිද? අර ක්‍රියාවද දුකටයිද? ඒ ක්‍රියාවයි දුකටයිද? ක්‍රියාව තුළ දුක තියෙන්නේ. අනිත්‍ය තියෙන්නේ ක්‍රියාව තුළ. අනාත්ම ස්වභාවය තියෙන්නේ ක්‍රියාව තුළ. ඒ ධාතුන්ගේ ක්‍රියාව තුළ තමයි අනාත්ම ස්වභාවය තියෙන්නේ. අනාත්මයි කිව්වේ තමන්ට ඕන විදිහට පවත්වන්න බෑ. ඉතින් හට ගන්න ශනේ බින්දෙනවා නම් තමන්ට ඕන විදිහට කොහොමද පවත්වන්නේ? එයි චිත්තක්ෂණ 17යි. ඒතකොට චිත්තක්ෂණ 17යි කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක්. ඇතිවෙන ශනේ නැති වෙනවා. ඒ තමයි ක්‍රියාවේ ස්වභාවය. ඒක ඇසේ ස්වභාවය නෙමෙයි ක්‍රියාවේ. එතකොට සතර මහා ධාතුන්ගේ ක්‍රියාවේ ස්වභාවය. ඒක තමාගේ කැමැත්ත හැටියට හදන්න බෑ. කාගේවත් කැමැත්ත හැටියට හදන්න බෑ. කිසි කෙනෙකුට ඔක පාලනය කරන්න බෑ. කිසි කෙනෙකුට ඔකට වැඩි කාලයක් හදලා දෙන්න බෑ. ඒකයි අනික සියලුම දිට්ටි බැහැර කරේ. යම් කිසි කෙනෙක් කියනවා නම් වෙන දිට්ටියකින්, වෙන දර්ශනයකින්, වෙන මතයකින් ඒ මතයක් ඉදිරිපත් කරනවා නම් මං ඔය ඇස යම් කාලයක් පවතින හදලා දෙනවා කියලා ඒක ලෝකේ කාටවත් කරන්න බෑ. ඇයි ඇසකුත් නැහැ. තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒ ක්‍රියාවේ තියෙන්නේ ඇතිවන සනෙන් නැති වෙන හටගන්න හේතුන්ගේ.
හේතුන්ගෙන් හටගන්නේ. ඒතර අපි දන්නවා දැන් සතර මහා ධාතු ඇස නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අපට ඇසක් හැටියට පරිවර්තනය කරලා අපට පවතින හැටියට පෙන්වන්නේ ඇයි එතකොට? ඒකටනේ අර හේතු හතරක් නිරන්තරයෙන්ම ප්‍රත්‍ය වෙන්නේ. කරුණු හතරක් නිරන්තරයෙන් ප්‍රත්‍යයයි. ඒ තමයි කම්ම චිත්ත ඍතු ආහාර. අන්න නිවැරදිව. අන්න දකින්න. අන්න මනසින් දැක්කා. ඒතර කර්මයෙන් නිරන්තරයෙන්ම මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට සහයෝගයක් දෙනවා. ප්‍රත්‍ය වෙනවා කර්මය. සිත නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ අසනමතේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නවතිනවා. සිතේ ක්‍රියාව නැවතිච්ච ගමන්. ඒක හොඳට දකින්නකෝ. ඒකනේ සත්‍ය. සිත මේ කය අතහැරපු ගමන් සිත අසනමතේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව කෝ එතනින් ඉවරයි. එහෙනම් සිත ප්‍රත්‍යයයි. ඍතු සීත උෂ්ණ දෙක ප්‍රත්‍යයයි. අධික උෂ්ණයක මේ ඇස නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාව පවත්වන්න බෑ. අධික උෂ්ණයක බෑ. අධික සීතලක බෑ. එහෙනම් ඍතු සීත උෂ්ණ දෙකේ සමබව බලන්නකො ප්‍රත්‍ය නැද්ද කියලා. අනිත් එක තමයි ආහාරය. ආහාරය නැති වුණොත් මේ ඇසවත් කනවත් නාසයවත් දිවවත් ශරීරයවත් සිතවත් එකක් අපවත්වන්න බෑ. සිත අපවත්වන්න බෑ. සිත බහැරට යනවා. පවත්වන්න බෑ. එහෙනම් කම්ම චිත්ත ඍතු ආහාර නිවැරදිව දැනගන්න, නිවැරදිව මනසින් දකින්න. අන්නේ නිවැරදිව දැන ගැනීම, දැක ගැනීම තුළ තමයි අකම්පිත සිතක් එන්නේ. ඒ නැති තාකල් කම්පා වෙනවා. කම්පා වෙනවා. අපහසුතාවයටපත් වෙනවා. සිත සෙල වෙනවා, චංචල වෙනවා. මගේ ඇහැ, මගේ ඇහැ, මගේ ඇහැට මෙහෙම දෙයක්. තර කර්මය දකින්න, කර්මයෙන් සකස් වෙච්ච ආකාරය, කර්මයට ප්‍රත්‍යය දකින්න. දැන් මං කිව්වේ හේතු ප්‍රත්‍ය අනුව. හේතු ප්‍රත්‍ය අනුව නිවැරදිව දැනගෙන, නිවැරදිව දැකගෙන අර ඥාන හතර උපදවන්නම ඕනේ පෘථග්ජන ස්වභාවයෙන් ආර්ය භාවයටපත් වෙන්න. අනිත් එක තමයි ඒ සතර මහා ධාතු දුක්ඛාරය සත්‍ය. අර ඉපද බින්දිනවා නම් එතන තියෙන්නේ දුකක්. ඒක ආර්ය සත්‍යයක්. ඒතර හේතු අනිවාර්යෙන් අවිද්‍යාව හා තණ්හාව. ඒ නිසානේ කර්මයක් කළේ. ඒ කර්මයට අනුවනේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව පටන් ගත්තේ. අන නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. ඒතකොට හේතුව දන්නා නුවණ ධම්මපටිසම්භිදේ ඥාන. ඒ වචනේ ඒ මාගදී භාෂාවේ නිවැරදි අර්ථය දාන්න. අවිද්‍යාව කියන්නේ මේකටයි. තෘෂ්ණාව කියන්නේ මේකටයි. කර්මය කියන්නේ මේකටයි. සංස්කාර අපි කියන්නේ එක කර්මය කියලා. ඒතර සංස්කාර කියන වචනේ මාගදී භාෂාවෙන් තියෙන. අවිද්‍යාව කියන වචනේ, තෘෂ්ණාව කියන වචනේ. ඒ වචනේ නිවැරදි අර්ථය ගන්න, තේරුම ගන්න. ඒතරේ තමයි නිරුක්ති. ඒතරේ ඵලය දන්නා නුවණ, හේතුව දන්නා නුවණ, ඒ මාගදී භාෂාවෙන් දේශනා කරපේ වචනේ නිවැරදි අර්ථය දන්නා නුවණ. ඒ සිත් තුන තුළ නිවැරදිව සිත පවතින පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. අත්ත පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. අපි යෝග කියවන්න පුරුදු වෙලා තියෙනවා. නෑ ඥාන හතර උපදවන්න. අපි පුරුදු වෙලා තියෙන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං, අත්ත පටිසම්භිදේ ඥානං, ධම්ම පටිසම්භිදේ ඥානං, නිරුත්ති පටිසම්භිදේ ඥානං, පටිභාන පටිසම්භිදේ ඥානං, ඉන්ද්‍රිය පරෝ පරයන්තේ ඥානං, ආශ්‍රය අනුසයේ ඥානං, යමක ප්‍රාතිහාරේ ඥානං, මහා කරුණා සමාපatti ඥානං, සබ්බඤ්ඤුත ඥානං, අනාවරණ ඥානං. අපි නිකන් අර ගිරව් වගේ කියනවා. නෑ. හැබැයි ඔතන හයක් අපට උපදවන්න බෑ. ඒ හය තමයි සඩ්ඩසාධාරණ ඥාන. ඒ හය අපට උපදවන්න බෑ. ඉන්ද්‍රිය පරෝපරයන්ත ඥානය, ඒක බුද්ධ ඥාන, ආශ්‍රයානුසේ ඥාන, යමක ප්‍රාතිහාර ඥාන, මහා කරුණා සමාපatti ඥාන, සබ්බඤ්ඤුත ඥාන, අනාවරණ ඥාන. ඔය හය අපිට උපදවන්න බෑ.
අනිත්‍ය උපදවන්න පුළුවන්. ඒතකොට දුක්ඛේ ඥානං අපිට උපදවන්න පුළුවන්. දුක්ඛ සමුදය ඥානං හේතු අපිට දකින්න පුළුවන්. ඒ නුවණින් දකින්න පුළුවන්. දුක කියන එක නුවණින් දකින්න පුළුවන්. ඒතකොට දුක මොකද්ද? සතර මහා ධාතු දුක. ඒතකොට ඇසේ ක්‍රියාව නෙමෙයි. ඇසක් නැහැ. ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. ඒ ක්‍රියාවේ ස්වභාවය තමයි ඉපද බිඳිනවා. අන්න එතනයි දුක තියෙන්නේ. ඒ ඉපද බිඳෙන ස්වභාවය ඉපදෙන්න කොච්චර කාලයක් යනවද බිඳෙන්න කොච්චර කාලයක් යනවද? ඒ කාලය තමයි චිත්තක්ෂණ 17 කියන්නේ. ඒතර ඒක අපට ඕන ආකාරයට වෙනස් කරන්න බෑ. අපට නෙමෙයි මේ ලෝකෙ කිසිම කෙනෙකුට කිසිම జగතෙකුට ඒ චිත්තක්ෂණ 17ට වඩා ආයු කාලයක් ඕකේ හදන්න බෑ. අන්න ඒක නිවැරදිව තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් එයා නිවැරදිව තුනුරුවන් සරණ ගිය කෙනෙක් වෙනවා. තෙරුවන් සරණ ගිය කෙනෙක් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා, ඒ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි පහදිනවා, මහා සංඝරත්නය කෙරෙහි පහදිනවා. නිවැරදි දේ දැනගෙන නිවැරදි ආකාරයට දැකගෙන එතනදී කම්පා වෙන්නේ. අන්න එතනදී අකම්පිත සිත. ලාභ වුණත් අලාභයක් වුණත් අපි කියමු බාහිර දෙයක්, බාහිර වස්තුන්නේ ලාභ. ඒතර ආධ්‍යාත්මික දේවල් තියෙන ලාභ. ලාභ කියන්නේ හොඳට පවතිනවා නම් ඉතින් ඇස කන නාසය දිව ශරීරය හොඳට පවතිනවා නම් ආයක ලාභයක්. ආරෝග්‍ය පරමාලාභ කියවනේ නේ. ඒ තමයි හොඳම ලාභය. ඒතර මේවා රෝග නැත්තම් ආබාධ නැත්තම් ඒක ලාභයක්. ඒ ඇති වෙන අර වෙනස්කම් තුල එහෙනම් අලාභයක්. දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් එයාට සීනි වැඩි වෙනවා. කකුලේ මාපට ඇඟිල්ල කපන්න කියනවා. දැන් අලාභයන්නේ. දැන් එතනදී මොකද වෙන්නේ? එතන දුක් වෙනවා. ඇයි? ඒ ඇඟිල්ල පිළිබඳව නිවැරදිව අවබෝධ කරලා නැහැ. තේරුම් ගන්න වටහාගෙන නැහැ. ඒක අනිත්‍ය ස්වභාවය දැකලා නැහැ. ඒක දුක්ඛ ස්වභාවය දැකලා නැහැ. ඒක තමාගේ වශයෙන් තමාට ඕන විදියට පවත්වන්න බෑ කියන එක දැකලා නැහැ. දැනගෙන නෙවෙයි දැකලා නැහැ. දැනගන්නත් ඕනේ. දැක ගන්නත් ඕනේ. එතකොට නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන තිබ්බනම් මේක කැඩෙන එකක්, පිඳෙන එකක්, paludu වෙන එකක්, තුවාල වෙන එකක්, වෙනස් වෙන එකක්. මේක අනිත්‍ය එකක්. මේක දුකට අයිති එකක්. මේක අනාත්ම එකක් කියලා නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන තිබ්බනම් ඇඟිල්ල නෙමෙයි කකුල කැපුවත් කම්පා වෙන්නේ. දොස්තර මහත්තයා කිව්වොත් දැන් කකුල කපන්න වෙලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ කිව්වත් කම්පා වෙන්නේ. දැන් ඒක හොඳටම දන්නවනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ආර්ය මහා ශ්‍රාවකයන් වහන්සේ රහතන් වහන්සේලා තෙල් කටාරමක දාලා දැන් අපවච්චලා නේ තෙල් කටාරමක දාලා අපවච්චලා. ඒතර කම්පා වුණාද? ඇඬුවද? දුක් වුණාද? කෑ ගැහුවද? වැළපුණාද? ශෝක වුණාද? නේ. ඒ චන්දරාගය අයින් කරලා තියෙන්නේ. ආශ්‍රව අයින් කරලා තියෙන්නේ. ප්‍රිය ස්වභාවය අයින් කරලා තියෙන්නේ. ඇලෙන ස්වභාවය අයින් කරලා තියෙන්නේ. මේ ලෝකේ යම් දෙයකට ඇලෙනවද? ප්‍රියද? ආශ කරනවද? ඇලුම් කරනවද? එහෙනම් කම්පා වෙනවා. හැබැයි ඒ ස්වභාවය නැති කරගන්න නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගත්තොත් විතරයි අකම්පිත සිතක්. එතකොට ඒක දෙලොවටම යහපතක් වෙන්නේ කොහොමද? දැන් මේක අහනවා දෙලොවම යහපත වෙන්නේ. ඉතින් දෙලොවටම යහපතක් නේ. චන්දරාගය අඩු වෙන්න ආශ්‍රව කියන්නේ චන්දරාගයමයි. තෘෂ්ණාව අඩු වෙන්න මොකද වෙන්නේ? එතකොට ඒව අඩු වෙන්න අපේ සසර ගමන කෙටි වෙනවා. එන සසර ගමන කෙටි වෙනවා කියන්නේ චන්දරාගය බහුල කෙනෙක් තමයි, ආසාවන් බහුල කෙනෙක් තමයි പ്രേත ලෝකේ උපදින්නේ. අපි ඒකට කියන්නේ පෙරේත කියලා. දැන් වර්තමාන ජීවිතයේදී යම් කිසි දෙයකට වැඩි ඇල්මක්, වැඩි ආසාවක්, වැඩි ප්‍රිය ස්වභාවයක් ඇතිව ජීවත් වෙනවා නම් අපි කියනවා මෙයා හරි පෙරේතයි කියලා. ඒ ද්‍රව්‍යයන්ට, ඒ වස්තු වලට, ඒ සම්පත් වලට එයා හරි පෙරේතයි කියලා අපි කියනවා. ඉතින් ඒක තමයි භවයේ ඊගාව භවය. අප්‍රේතාත්ම භවය. ඒ තමයි ප්‍රේතාත්ම භවය. ඒතර ප්‍රේතාත්ම භවය යන්නේ අර ප්‍රිය ස්වභාවයේ වැඩි හින්දා නෙමෙයිද? ඇලුම් කරන ස්වභාවයේ වැඩි හින්දා නෙමෙයිද? ආශා කරන ස්වභාවයේ වැඩි හින්දා නෙමෙයිද?
එහෙනම් ඇත්ත සැටියෙන් දැක්කහම ඇලෙන ස්වභාවය, ප්‍රිය ස්වභාවය, ඒ බැඳීම් ස්වභාවය දුර්වල වෙනකොට പ്രേත ලෝකෙට දාන්න බෑ. പ്രേත ලෝකෙ උපදින්නේ නැහැ. තිරිසන් ලෝකෙ උපදින්නේ නැහැ. නිරේ උපදින්නේ නැහැ. එහෙනම් නිවැරදිව දැන ගැනීම, නිවැරදිව දැක ගැනීම තුළ තමයි අකම්පිත සිතක් එන්නේ. එහෙනම් දෙලව යහපත්, මෙලවත් යහපතයි, පරලවත් මෙලවත් යහපතයි, පරලවත් යහපතයි. එහෙනම් දෙලවම යහපත්, සසරටම යහපතයි. ඒ නිවෙනවා. ක්‍රමයෙන් නිවෙනවා. ඇවිලෙන්නේ මෙච්චර කාලයක් ඇවිලිනා නම් තිබ්බේ ප්‍රිය ස්වභාවය අයින් කරනවා කියන්නේ නිවෙනවා කියන එක. ඒ තමයි නිවීම. තමයි නිවනට මඟ. ප්‍රිය කරන දේවල් නිසා දැන් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ අර විසාකාවට කිව්වනේ. ප්‍රිය කරන ස්වභාවයන් දේවල් නිසා ප්‍රිය කරන ස්වභාවයන් ඒ ප්‍රිය කරන පුච්චලයන් ප්‍රිය කරන දේ පිළිබඳව තමයි දුක ඇති වෙන්නේ කියලා. ප්‍රිය කරන්නේ නැත්නම් දුකක් නෑ. ඒතර මේ ලෝකේ කිසිම දෙයකට ප්‍රිය කරන වස්තුන් එකක්වත් නැද්ද? විසාකාට කිව්වා විසාකාව දුක එතනින් ඉවරයි. ආයි දුක් එන්නේ නෑ. දුක් එන්නේ නෑ කියන්නේ ඉතින් අකම්පිත සිතක්. ලාභ වුණත් අලාභ වුණත් යස අයස සැප දුක් නිന്ദා ප්‍රශංසා නෑ කම්පිත සිතක්. කම්පා වෙන්නේ. කම්පා වෙන්නේ ප්‍රිය ස්වභාවය නිසාම තමයි. ඇලෙන ස්වභාවය නිසාම තමයි. කැමැති ස්වභාවය නිසාම තමයි. ඡන්ද රාගය නිසාමයි. ආශ්‍රව නිසාමයි. එහෙනම් බලන්න, හොඳට කල්පනා කරන්න, හොඳට හිතන්න, හොඳට විමසන්න. තේරෙයි යථාර්ථය. එතකොට මෙලවත් අපි කම්පාන විචීවත් වෙනවා. ඊගා භවයත් අපි හදාගන්න, තව භවයක් හදාගන්න ඕන නම් ඊගා භවයේ අකම්පිත සිතක්. හැබැයි අකම්පිත හරියටම අකම්පිත වුණොත් ඊගා භවයක් නැහැ. රාතන් වහන්සේට තවත් භවයක් නැහැ නේ. අන්න නිවැරදි අකම්පිත සිතක්. එහෙම නැත්නම් අපි අර චුල්ලසෝතාපන්න ස්වභාවයට උපත් වෙලා අර ඥාන 8ක් තියෙනවා එතනදී. අනිවාර්යයෙන් මේ ඥානට උපදින්න ඕනේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං, අත්ථ පටිසම්භිදේ ඥානං, ධම්ම පටිසම්භිදේ ඥානං, නිරුත්ති පටිසම්භිදේ ඥානං, පටිභාන පටිසම්භිදේ ඥානං මේ උපදිනවා. ත්‍රය උපදවාගත්තොත් අපි යමාකාරයක අකම්පිත සිතක් වෙන වර්තමාන භවයේ ඉදිරියට ඉතුරු වේ තව කාමරාගයේ පටිග. ඊට පස්සේ තියෙන රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, විච්ඡා කියලා. හොඳයි එහෙනම්. දායකත්වයේ හොරණ ශ්‍රී සෝමානන්ද පාරේ අංක 37 දරන ලිපිනේ පදිංචිව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය ආචාර්යවරයෙකු ලෙස හා බෞද්ධ විශ්වකෝෂයේ නියෝජ්‍ය කතුරුවරයෙකු ලෙස සේවය කළ මහාචාර්ය චේතිය විතානාච්චි මහතාගේ අභාවයෙන් පසු පවත්වන ප්‍රථම වාර්ෂික පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ බහාර්යාව සහ දෙපාර්ශ්වයේ සියලුම ඥාතීන් විසින් අරමුණ අභාව ප්‍රාප්ත මහාචාර්ය චේතිය විතානාච්චි මහතා පින් බලාපොරොත්තුෙන් සිටිනම් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් එතුමාගේ නිර්වාණගාමි සසර ගමනට හේතු උපකාරයක්ම වේවා. මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයේම පරලෝසපත් ආදරණීය මව්පියන් ඇතුළු එතුමාගේ සහෝදර සහෝදරයන් දානිකුත් සියලුම ඥාතීන්ද සසර පුරා පින් බලාපොරොත්තු වන සියලුම ඥාති මිත්‍රාදීන්ටද මෙම උතුම් ධර්ම දානෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන් වී සුවපත් වේවා. සියල්ලන් කෙරේ අනුකම්පාවෙන් ධර්ම දේශනාවට වැඩම වදාළ ගෞරවනීය පූජනීය වහන්සේ දේශකයන්න් වහන්සේට පතන අම්බෝධියකින් නිවන් සුවත් වේවා. උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ සෑම සියලු දෙනාම ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වී සෝවාන් මාර්ගයට පිවිසීමට අවශ්‍ය දොරටුවක් විවර කරගනිත්වා. සියලු දෙනාටම නිර්වාණ සම්පත්තිය ලැබේවා. තේ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය නම් සඳහන් කළ නොකළ තවත් කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශට්ටා ච භුම්මට්ඨානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti එමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං